භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා ධම්මපදයෙහි සඳහන් බුද්ධ වර්ගයේ සංග්‍රහ වෙලා තිබෙන ගාථා ධර්මයක් දේශනා කරන්න. පූජා රහේ පූජයතෝ බුද්ධේ යදිච ශාවකේ පපංච සමති කන්තේ තින්න ශෝක පරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මීති කේනචීති. අපේ භාග්‍යවතුන් වහන්සේ ඊටාම වටින ධර්ම කරුණක් ඉස්මතු කරමින් දේශනා කරපු ගාථා රත්නය. පූජා රහේ පූජයතෝ ච පූජයතෝ බුද්ධේ යදිච ශාවකේ. පූජා රහේ පූජාවන් ලබන්නට සුදුසු. පූජයතෝ කියලා කියන්නේ පුදනවා. කවුද සුදුසු? පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ. මේ ශෝක පරිදේවයන් නැසු ප්‍රපංචයන් ඉක්මවා ගිය. මොනවද මේ ප්‍රපංචයන් කියන්නේ? තණ්හාව, දිට්ඨි, මාන. මෙන්න මේ ප්‍රපංචයන් ඉක්ම වූ බුද්ධේ යදිච ශාවකේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් පූජාවල් පවත්වනවා නම්
ඒ පූජා පවත්වන කෙනාට සසරට උපකාර වන මහා කුසලයක් රැස් වෙනවා කියලා. පිදිය යුතු වූ ප්‍රපංචයන් නැසූ ශෝක පරිදේවයන් දුරු කළා වූ භාග්‍යවතුන් වහන්සේට සහ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යමෙක් යමක් පුදනවා නම් එවැනි උත්තමයන් වහන්සේලාට යමෙක් වන්දනා කරනවා නම් පින්වත්නි ඒ වන්දනාවෙන් ලබන පින මෙන්න මේ ප්‍රමාණයයි කියලා සීමාවක් කරන්නට බෑ. ඒ පූජාවෙන් ලබන පින මෙන්න මෙපමණයි කියලා පින්වතුනි සීමා කරන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවැනි ආර්ය උත්තමයන් වහන්සේලා නිසා කෙනෙකුගේ හිතේ යම් චිත්ත ප්‍රසාදයක් හට ගන්නවා නම් ඒ පුද්ගලයාව සංසාරයේ අති දීර්ඝ කාලයක් සුගතියේ මොසවල තබනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම කාරණාව දේශනා කළේ බොහෝම වැදගත් සිදුවීමක් මූලික කරගෙන. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන බරණැස් නුවර බලා වැඩම කරනවා. එහෙම වැඩම කරන අතරතුර එක්තරා ගමක් තිබුණා තෝදෙය්‍ය කියලා. ඒ ගම සමීපේ බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ වන්දනා කරන එක දේවාලයක් තිබුණා. මේ ගමේ මිනිස්සු අතීතයේ පැරැන්නන් විසින් සිදු කරගෙන එන චාරිත්‍රයක් හැටියට ওই දේවාලයට වන්දනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අසලින් යනකොට එක බමුණෙක් භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් යනවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව අර දේවාලයට ගිහිල්ලා වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව අර දේවාලයට ගිහිල්ලා වන්දනා කරා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අර බමුණගෙන් අහනවා බමුණ කුමක් දැනගෙනද මේ දේවාලයට වඳින්නේ? කුමන කරුණක් නිසාද මේ දේවාලයට වඳින්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ බමුණගෙන් ඇහුවා. බමුණ කියනවා ස්වාමීනි අපගේ පරම්පරාව ඉඳලාම එන අය මේ දේවාලයට වන්දනා කරනවා. ඒක අපේ පැරණන්ගේ චාරිත්‍රය. ඒ පැරණි චාරිත්‍රයේ අපිත් මේ ඉටු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ බමුණට කියනවා බමුණ නුඹ කරන ක්‍රියාව ඊටාම විශිෂ්ටයි. භාග්‍යවතුන් වහන්සේ කරුණ වර්ණනා කරලා එතනින් යන්න ගියා. දැන් භාග්‍යවතුන් වහන්සේ අගය කරේ කාව වන්දනා කරපු එකද? දෙවියෙක්ව වන්දනා කරපු එක. දෙවියන්ට වඳිනවා පුදනවා කියන කරුණ භාග්‍යවතුන් වහන්සේ ඒ තරම් ඇගීමකට ලක් කරලා නැහැ කොහෙවත්. ඒක මේ ලෝකේ සම්මාදිට්ඨික කරුණක් නොවෙන නිසා. නමුත් පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අර බමුණ කරපු ක්‍රියාව අගය කළා. ආන්න ඒ ඇගීම මූලික කරගෙන පින්වත්නි භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි කුමන කරුණක් නිසාද ඔබ වහන්සේ මේ බමුණගේ වන්දනාව අගය කළේ කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි
මේ බමුණ නොදැනගෙන උනත් මේ වන්දනා කරන්නේ පෙර මේ ලෝකේ පහළ වෙච්ච කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් නිර්මාණය කරපු ස්ථානයකට. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මෙලොව පහළ වෙච්ච කාලේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේදී උන්වහන්සේගේ බොහෝ පාරිභෝගික වස්තුන් නොඑක් තැන්වල පිහිටවල චෛත්‍ය නිර්මාණය කරා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය නිර්මාණය කරපු අවස්ථාවන් වල එක චෛත්‍යයක් තමයි මේ අද දේවාලයක් හැටියට මිනිස්සු වඳින්නේ. නමුත් අතීතයේ ඉඳලාම මේ මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ නමකට වඳිනම කියන සංඥාවෙන් තමයි මේ ස්ථානෙට වැඳලා තියෙන්නේ. නමුත් කාලයක් යද්දී මෙතන බුදුරජාන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ කියන කාරණාව මගහැරලා තියෙනවා. සමහර වෙලාවට ඒ අතීතයේ තිබිච්ච ඒ කරුණු මිනිසුන්ගේ අතරට පින්වතුනි හරියට ගිහිල්ලා නැහැ. දැන් අපි ළඟත් සමහර පැරණි හිම චාරිත්‍ර තියෙනවනේ. අපේ පැරැන්නන් විසින් අරගෙන ආපු චාරිත්‍ර අදටත් අපි කරනවා. හැබැයි සමහර දෙනෙක් දන්නේ නැහැ ඇයි මේ චාරිත්‍ර අපි කරන්නේ කියලා. ඒ හේතුව හරියට දන්නේ නැතුව නමුත් අපි කරනවා. සමහරලට මොනවා හරි හේතුවට ඇති. නමුත් කරනවා. හැබැයි සමහර වෙලාවට ඒ කරන හේතුවෙන් නිවැරදි කරුණ මොකක්ද කියලා දැනගත්තොත් මේ කාරණාව කරන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද කියන එක හරියට දැනගත්තොත් පිටුතර අපි කරන දේවල් හරි අවබෝධයෙන් කරනවා. අද ගොඩක් වෙලා තියෙන්නේ අපේ ළඟ තියෙන මේ සිරිත් විරිත් වල චාරිත්‍ර වාරිත්‍ර වල හේතුව ගොඩක් වෙලාවට අපි දන්නෙත් නෑ. ඒ සමහර කරුණු පිළිබඳ අපිත් පැරැන්නන්ගෙන් විමසනවා. නමුත් හේතුව දන්නේ නෑ. මොකද සමහර කරුණු හොයාගෙන බැලුවොත් අපේ බුදුදහමටත් ඒව ගැලපෙන්නේ නෑ. එක දවසක අපි අවමංගල කටයුතු අවස්ථාවකට සම්බන්ධ වුණා. අවසන් කටයුතු මොහොතේ ඒ ගෙදර එක්තරා කෙනෙක් බත් හට්ටියක් අරගෙන ඇවිල්ලා උස්සන මරණේ ළඟින් තියෙනවා. ඒක නොදන්න කරුණක් නිසා මම විමසුවා මොකද්ද මේකේ හේතුව? නමුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒ බත් හට්ටියක් යට තියෙන එකේ අරමුණ. සමහරවිට මිත්‍යා දෘෂ්ටියක් තමයි. හැබැයි අපි දැනගන්නවා නම් මොකක් නිසාද මේක කරන්න කියලා. හේතුව හරියට දැනගත්තොත් පිටුතින අපට ඒකෙන් අවබෝධයෙන් වළකින්න පුළුවන්. පිළිපදින කරුණක් නම් අවබෝධයෙන් පිළිපදින්නත් පුළුවන්. සමහර චාරිත්‍ර තියෙනවා පින්වතුනි එහෙම. සමහර දේවල් තියෙනවා අපට වෙනත් ආගම් වලින් ලැබිච්ච ආభాෂ. කොයි නුවර යුගයේ වගේ ගත්තොත් පින්වතුනි ලංකාවේ ශාසනය බොහොම දුර්වලම අවධියක්. භික්ෂුන් වහන්සේ නමක් හොයාගන්නේ නැහැ හිටියේ ගණින් වහන්සේලා කියලා පිරිසක්. ඔන්න ඔය වගේ කාලවකවානු වල බුදුදහම ඉවත් වෙච්ච නිසා මිනිසුන්ගෙන් නොඑක් සංකල්ප අපේ බුදුදහමට එකතු වුණා. නොඑක් ආගමික චාරිත්‍ර අපේ ධර්මයට එකතු වුණා. එතකොට අපි ඒවා බුදුදහමේ කරුණියයි කියලා හිතලා පිළිපදින උත්සාහ කළා. නමුත් අපි කරුණු හොයලා බැලුවොත් ඇයි මේක කරන්නේ මොකද්ද මේකේ අරමුණ කියලා
හොයලා බැලුවොත් සමහර දේවල් අපට අවබෝධයෙන් ඉවත් කරන්න පුළුවන්. අපිට මතකයි කුඩා කාලේ අපේ වැඩිහිටියෝ අපිට මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන එක කියලා දීලා තියෙනවා. අපේ වැඩිහිටි කෙනෙක් පා දෙක දිග හැරගෙන ඉන්නවනම් අපිට කවදාවත් ඒ පා උඩින් පා තබලා යන්න දෙන්නේ නැහැ. එතකොට අපිව බය කරනවා ඒ වැඩිහිටියෝ එහෙම කකුල උඩින් දාලා ගියොත් මේ යටිපතුලේ ගෙඩියනවා කියලා. හැබැයි ඒක නෙවෙයි නිවැරදි කරුණ. කකුල උඩින් කකුලක් දැම්මයි කියලා ගෙඩිය ඇවිල්ලත් නැහැ. ඒ මෙන්නෙත් නැහැ. හැබැයි ඊට වඩා භයානක අකුසල කර්මයක් කරගන්නවා. මොකක්ද? වැඩිහිටියන්ට ගෞරව කළා. අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ හිටියනේ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ පින්වතුනි උසින් තරමක් කුඩයි. මොකද හේතුව? පෙර මහ පින්කමක් කුඩා කරන්න ගිහිල්ලා යම් උත්සාහයක් ගත්ත නිසා. ඒ විතරක් නෙවෙයි මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ හිටපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට අග්‍රස්ථානයක් ලැබුණා. මිහිරි හඬින් ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය. දැන් නොයෙක් පළාත්වල භික්ෂුන් වහන්සේලා ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගෙන් බණ අහන්න එනවා. හැබැයි කවුරුවත් ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ව රූපෙන් දැකලා නැහැ. සමහර දවස්වලට භික්ෂුන් වහන්සේලා එනකොට කුඩා භික්ෂුවක් විහාරේ දොර අභියසට වෙලා ඉන්නවා. සමහර භික්ෂුන් වහන්සේලා අර කුඩා සාමණේරයෙක් කියයි කියලා හිතලා භික්ෂුන් වහන්සේව ළඟට කතා කරලා සමහර වෙලාවට කුඩා දරුවන් ලැබුණෙන් පස්සේදී අපිත් සමහර විහිළු කරනවනේ. ළඟට අරගෙන කන් වලින් අදිනවා, කම්බුල් වලින් අදිනවා, නහයෙන් අදිනවා, කොනිත්තනවා, ටොකු අනිනවා, අත් දෙකෙන් උස්සලා බිම දානවා. අපි හරි කැමති කුඩා ළමයින්ව තරහ ගස්සවන්න. නමුත් ඒක එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි. නමුත් මෙතන තියෙන වෙනත් කරුණක්. දැන් මේ තෙරුන් වහන්සේටත් එන භික්ෂුන් වහන්සේලා එහෙම විහිළු කරන්න පටන් ගත්තා. විහිළු කළ යනවා භාගතුන් වහන්සේගේ ළඟට අහනවා ස්වාමීනි අපි මේ තරම් ගව් ගාණක් දුර ගෙවාගෙන මේ ආවේ වෙන මුකුත් නිසා නෙවෙයි. ස්වාමීනි අර මිහිරි හඬින් ධර්මදේශනා පවත්වන භික්ෂුන් වහන්සේගෙන් බණ ටිකක් අහලා යන්න. කෝ ස්වාමීනි ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ කියනවා අර නුඹල එනකොට දොර අභියසදී එක භික්ෂුවකට විහිළු කළේ. ආන්න ඒ භික්ෂුවට තමයි ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේ. දැන් අර ආපු භික්ෂුන් වහන්සේලාට උන් හිටි දැන් අමතක වෙනවා. ආපිට ආපස්සට දුවලා ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ගේ දෙපතුල ළඟ වැඳ වැටි පා දෙක අල්ලමින් සිඹිමින් සමාව ඉල්ලනවා. අනේ ස්වාමීනි අපට සමාව දෙනසේක්වා. අප නොදැන කළ වරදට අපට සමාව දෙනසේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි කුමන කරුණක් නිසාද ඒ භික්ෂුවට එහෙම පහර දින අපට හිතක් පහළ වුණේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවම සංසාරේ කරගත් අකුසල කර්මයක්. මොකක්ද අකුසල කර්මය? පෙර එක්තරා භවයකදී කේලි සීල කියලා රජෙක් වෙලා ඉපදිලා තියෙනවා. රජතුමාගේ විනෝදාංශයක් වෙලා තියෙනවා. වැඩිහිටි අයට කරදර කරනවා. වැඩිහිටි අයට කරදර කරනවා කියලා විනෝදාංශයක් තිබිලා තියෙනවා. ගුරුවරු, දෙමව්පියෝ
වයෝවෘද්ධ වැඩිහිටි පිරිස දැක්කම මේ රයිතුමා කරන්නේ ගිහිල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා තල්ලු කරනවා. දණ්ඩක් අතේ තියාගෙන කකුල් දෙක අතරින් දාලා වට්ටවනවා. පිටිපස්සෙන් ගිහිල්ලා ටොකු අනිනවා, කොනිත්තල දුවනවා. මෙහෙම විහිළු කළා. ආන්න ඒ කරපු අකුසල කර්මයයි අද ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ මේ ගෙවන්නේ. එහෙනම් මේ වැඩිහිටියන්ට අගෞරව කරනවා කියන එක බොහොම බරපතල අකුසල කර්මයක්. ඊටත් වඩා භයානක අකුසල කර්මයක් තමයි දෙමව්පියන්ට නිඳා කරන එක. දෙමව්පියන් දරුවෝ ඇසුරු කරද්දී කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා කියනව නම් පින්වත්නි, කවුරු හරි අම්මා කෙනෙකුට ඔයා කියලා ළමයි කතා කළොත්, තාත්තා කෙනෙකුට ඔයා කියලා කතා කළොත්, තාත්තට වඳිනකොට අම්මට පිටු පෑවෝ, අම්මට වඳිනකොට තාත්තට පිටු පෑවෝ, පින්වතුනි අති භයානක අකුසල කර්මයක්. ඒ මට්ටමට පරිස්සම් වෙන්නට ඕන. අද බලන්න සමහර ශිෂ්‍යෝ ගුරුවරුන්ට කොච්චර නිඳා කරනවද? හරියට නිඳා කරනවා. Tamante එක අකුරක් හරි කියලා දුන්නු ගුරුවරයෙක් ඉන්නව නම් කවදාවත් වචන මාත්‍රයකින් නිඳා කරන්න එපා. සංසාරේ ගෙවා ගන්න බැරි මහ බරපතල අකුසල කර්මයක් වෙනවා. ඒ කරුණ පින්වත්නි, ඔබ බොහෝම සිහියෙන් අවබෝධ කරගන්න. අති භයානක කුසල කර්මයක් වෙනවා. පින්වත්නි, මම මේ සඳහන් කළේ එතකොට ওই පැරණි වැඩිහිටියොත් ඔය කරුණ අපිට කියලා දුන්නා නම් වැඩිහිටියන්ට ගරු කරන්න, වැඩිහිටියන්ට අවමන් කරන්න එපා, අගෞරව කරන්න එපා. ඒක හරි වටිනවා. මම අමතර කරුණක් මේ සඳහන් කළේ අපි ළඟත් සමහර චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. නමුත් ඒ කරන හේතු සමහරලාට අපි දන්නේ නැහැ. මොකක්ද ධර්මුණ කියන එක අපි දන්නේ නැහැ. නමුත් අර පැරැන්නෝ පින්වතුනි කරනවා දැකපු නිසා අපි ඒ විදිහට කරගෙන ඉනවා. නමුත් අපි හොයලා බලනවනම් සමහර කරුණු ඒවයි පින්වතුනි ලොකු අර්ථ තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි ඒ බමුණ දේවාලයකට කියන සංඥාවෙන් වැන්දට ඇත්තටම වදින්නේ කාටද? කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තිබෙච්ච චෛත්‍යයකට. නොදැනගෙන වුණත් ඒ බමුණා වඳින්නේ භාග්‍යවතුන් වහන්සේ නමකට නිසා ඒ බමුණට පිදිය යුත්තන්ට පුදන මහ කුසල කර්මිය ඒ බමුණට ලැබෙනවා. ඒ නිසා ඒ බමුණගේ මතු ජීවිතය සුවපත් වෙනවා. හැබැයි එතන සංඥාව තියෙන්නේ දෙවියන්ට වඳිනවා කියන සංඥාව. නමුත් බමුණට කුසලයක් වෙනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රමාණයවත් අර බමුණට කියලා දුන්නේ නැත්තේ? සමහරලාට වැඩිපුර අවවාද දෙන්න ගියොත් ඒ බමුණට ওই කාරණාව තේරුම් කරවන්න ගියොත් සමහර වෙලාවකට ওই බමුණා ඔය කරන දේත් නවත්තන්න පුළුවන්. මොකද භාග්‍යතුන් වහන්සේ පුද්ගලයන්ගේ මට්ටම දැනගෙන තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ මට වදින්න කියලා. අර බමුණ වන්දනා කරන කාර්යභාරය අගය කළා. මෙතන කියනවා පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් කෙලෙස් නසපු උත්තමයෙක් නම් විරාගී උත්තමයන් වහන්සේලාට යම් පුද පූජාවක් පවත්වනවා නම් යම් වන්දනාවක් කරනවා නම් පින්වත්නි ඒ වන්දනා කරන අයට සසරට උපකාර වන මහා කුසලයක් අත්පත් වෙනවා. ඒ කුසලයේ මට්ටම පින්වතුනි කෙනෙකුට විස්තර කරගන්නත් බැහැ. එක වන්දනාවකින් පින්වතුනි සංසාරේ අති දීර්ඝ කාලයක් වෙනස් කරනවා.
එතකොට පින්වතුනි ඔබ හිතන්න අපිට මේ භවයේ මේ ලැබිච්ච මොහොතේ කොච්චර පින් කරගන්න පුළුවන්ද? සමහර දෙනෙක් Tamanට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රතිඵල ලබා ගන්නේ නැතුව අපි දැකලා තියෙනවා නැති දේ ගැනම හිත දුක් වෙනවා. ශෝක කරනවා. අනේ අපිට මෙච්චර ධනෙ නැහැ. මේ තරම් වස්තුව නැහැ. අපටත් ආසයි මේ වගේ මහ පින්කම් කරගන්න. පින්වතුනි එහෙම Tamanට නොලැබුණා කියලා දුක් වෙවි ඉන්න එක නෙවෙයි නිදහසට කරුණ. මොකද මේ ශාසනයට හිමිකම් කියන්න පුළුවන් ධනේ තියෙන පොහොසතුන්ට විතරක් නෙමෙයි. පොහොසතෙක් හෝ වේවා, දුප්පතෙක් හෝ වේවා, ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, කුඩා දරුවෙක් හෝ වේවා, වැඩිහිටි මහලු කෙනෙක් හෝ වේවා, උගත් කෙනෙක් හෝ වේවා, නූගත් කෙනෙක් හෝ වේවා, ඕනම කෙනෙකුට පින්වතුනි මේ ශාසනයයිති. මේකට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි ඉන්න කෙනාට ඉන්න මට්ටමින් දියුණු කරගෙන යන්න පුළුවන් ශාසනයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ. දුප්පත් කෙනාටත් ඉන්න තැන ඉඳලා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පොහොසතාගේ දානෙටත් වඩා දුප්පතාගේ දානය මහත්ඵල කරගන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අපි හිතමු දුප්පත් මිනිස්සෙක් කෙනව රුපියල් 1000යි තියෙන්නේ. මෙයාට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තියෙන්නේ රුපියල් 1000යි. මුළු වත්කමම රුපියල් 1000යි. තව කෙනෙක් ඉන්නව රුපියල් ලක්ෂයක් තියෙනවා. එයාට රුපියල් ලක්ෂයක් තියෙනවා. අර දුප්පත් කෙනා රුපියල් 900ක් දන් දුන්නෝ. දුප්පත් කෙනා රුපියල් 900ක් දන් දෙනවා. පොහොසත් කෙනා ඉඳගෙන රුපියල් 10000ක් දන් දෙනවා. දෙන්නගේ දානින් වැඩිපුරම මහත්ඵල වුණේ කාගේ දානේද? දුප්පත් කෙනාගේ දානේද? පොහොසත් කෙනාගේ දානේද? දුප්පත් කෙනාගේ දානේ. ඇයි? එයා අත්හැරිය 100ට කීයක්ද? එයා දානේ වෙනුවෙන් අත්හැරියා 90%. පොහොසත අත්හැරියේ 110%යි. එහෙනම් ඒ මිනිස්සයාට 90%ක් දන් දෙන්න නම් කොච්චර දෙන්න ඕනද? 90000ක් දන් දෙන්න ඕන. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දුප්පතාගේ දාණය දුප්පත් කෙනාගේ දාණය 10කින් වැඩි කරන්න ඕන කියලා. පොහොසත් වෙලා පින් කරගෙන ඉන්නවටත් වඩා පින් කරගන්න බලන් ඉන්නවට වඩා දුප්පත් කාලෙම පින් කරන්න පටන් ගත්තොත් පින්වතුනි දන් දෙන පින්කම් කරන අයට මහා කුසල් රැස් කරගන්න පුළුවන්. බලන්න දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? යමෙක් එක වන්දනාවක් කරනවා නම් ආර්යයන් වහන්සේලාට එක වන්දනාවක් කළොත් ඒ වන්දනා කරන කෙනාට පින්වතුනි මහා කුසල් රැස් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා බලනකොට භාග්‍යවතුන් වහන්සේ දැක්ක එක සැඩොල් කාන්තාවක් මිය යන්න සූදානම්. හැබැයි මේ සැඩොල් කාන්තාව මරණයට පත් වෙලා යන්නේ ඉන්නේ අවීචයට. නිරයට තමයි යන්නේ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග අර සැඩොල් කාන්තාව ඉන්න තැනට යනවා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගෙන කාන්තාවට කියනවා මෑණියනි ඔබ තව සුළු මොහොතකින් ජීවිතෙන් යන්න ඉන්නේ. මේ තුන් ලෝකෙම ශාස්ත්‍රු වෙච්ච භාග්‍යවතුන් වහන්සේ ඔබගේ පා මුලටම ඇවිල්ලා. ඒ ලෝක නායකයන් වහන්සේගේ පාදයන් වන්දනා කරලා අන්තිම මොහොතේ හිත පහදව ගන්න. මැරෙනවා කියලා කිව්වම මහ බයක්
මේ සැඩොල් කාන්තාවගේ හිතට ආවා. කාන්තාව ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේගේ පාදයන් වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ දැස් වලින් භාග්‍යවතුන් වහන්සේගේ ඡායාව ගන්න හම්බුනේ නෑ. පාරේ ගමන් කර හිටපු එක්තරා එළදෙනක් ඇනලා මේ කාන්තාව මරණයටපත් කළා. මරුණු මේ කාන්තාව ගිහිල්ලා උපන්නේ කොහෙද? දිවි ලෝකේ. මුළු දිවි ලෝකෙම බබලවමින් දිවි විමානයක උත්පත්ති ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ පාදයන් දෙක එකවරක් වන්දනා කරලා යන්න හිටියේ දුගතියට. එහෙනම් සසර සත්‍යයන්ව දුගතියෙන් පවා ඔසවන්න පුළුවන් මේ භාග්‍යවතුන් වහන්සේට කරන වන්දනාවේ. මොකද මේ ගුණය වැඩි. බුදු කෙනෙකුගේ ළඟ තිබෙන ගුණය අතිවිශාලයි. තමන් ගෙදරින් එළියට බහිනකොට බුද්ධ සංඥාව හදවතේ උපදවාගෙන තමන්ගේ ගෙදර වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේට වන්දනාවක් කරලා ගියොත් ඒ වන්දනාව කොච්චර ආනිසංස ලැබෙන වන්දනාවක්ද? අපට ධර්මී භාග්‍යවතුන් වහන්සේ වඳින්න පුළුවන් කෙටි ක්‍රම පවා කියලා තියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා එකට වන්දනා කරන්න පුළුවන් ගාථාවල් 4ක් අපේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඒක සඳහන් කරනවා මෙහිම අට්ඨ දෝනං චක්කුමතෝ ශරීරා සත්ත දෝනං ජම්බු දීපේ මහින්ති ඒකංච දෝනං පුරිස වරුත්ත මස්ස රාමගාමී නාගරාජා මහින්ති ඒකාහි දාටා තිදිවේහි පූජිතා ඒකාපන ගන්ධාරපුරේ මහීයති කාලිංග රඤ්ඤෝ විජිතේ පුනේකං ඒකං පුන නාගරාජා මහින්ති තස්සේව තේජේන අයං වසුන්දරා ආයාග සෙට්ටේහි මහී අලංකතා ඒවං ඉමං චක්කු මතෝ ශරීරං සුසක්කතං සක්කත සක්කතේහි දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ටේහි තතේව පූජිතෝ තං වන්දත පංජලිකා භවිත්වා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ චත්තාලීස සමාදන්තා කේසාලෝමාච සබ්බසෝ දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ නික්මිච්ච සියලු ධාතුන් වහන්සේලා එකවර වන්දනා කරන්න පුළුවන් ගාථාවක්. අපට උදෙන් එළියට බහිනකොට ඔය ගාථා 4 සජ්ජායනා කරලා ගියෝ. ඒක පින්වතුනි ඒකත් මහ කුසලයක්. හැබැයි බුද්ධ සංඥාවවත් හදවතේ තියෙන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේව අපේ හදවතට දැනින්න ඕන. කොහොමද මේ ගාථාවල් වල අදහස තියෙන්නේ? අට්ඨ දෝනං චක්කුමතෝ ශරීරං. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ප්‍රධානව ද්‍රෝණ 8කට වෙන් වුණා. සත්ත දෝනං ජම්බුදීපේ මහින්ති. ඒ ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක්ම ජම්බුදීපේ වැඩ වාසය කරනවා. ඒකංච දෝනං පුරිස වරුත්තමස්ස රාමගාමී නාගරාජා මහින්ති. ද්‍රෝණ 8න් 7ක් ජම්බුද්දීපේ වැඩ වාසය කරනවා. එක ද්‍රෝණයක් පින්වත්නි රාමගාම කියන ග්‍රාමයේ වාසය කරනවා. ඒකාහි දාටා තිදිවේහි පූජිතා. බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලාගෙන් එක දළදාවක් තව්තිසා දිවි ලෝකේ
සිළු මිනිසෑය වැඩ ඉනවා. ඒකාහි දාටා තිදිවේහි පූජිතා. ඒකාපන ගන්ධාරපුරේ මහීයති. තවත් එක දළදා වහන්සේ නමක් ගන්ධාර කියන පුරේ වැඩ වාසය කරනවා. කාලිංග රඤ්ඤෝ විජිතේ පුනේකං. කාලිංග කියන රජුගේ විජිතේහි තවත් එක දළදා වහන්සේ නමක් වැඩ වාසය කළා. ආන්න ඒ දළදා වහන්සේ තමයි අපට වාම ශ්‍රී දළදා වහන්සේ හැටියට දැනට නුවර වැඩ වාසය කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒකං පුන නාගරාජා මහින්ති. තවත් එක දළදා වහන්සේ නමක් නාගලෝකේ පූජා ලබනවා. තස්සේව තේජේන අයං වසුන්දරා. ඒ ද්‍රෝණ අටක ධාතුන් වහන්සේලාගේ සහ සතර දළදා වහන්සේලාගේ තේජසින් තස්සේව තේජේන අයං වසුන්දරා. ආයාග සෙට්ටේහි මහී අලංකතා. ශ්‍රේෂ්ඨ පූජාවල් වලින් මේ මිහි තලයම අලංකාර වුණාලු. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නොඑක් නොඑක් තැන්වලට බෙදලා දුන්නම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට ජීවමාන සංඥාවෙන් පින්වත්නි එකල රජදරුවෝ සිටුවරු මහා අමාත්‍ය ආදී මහ පිරිස පුද පූජා පවත්වලා තියෙනවා. මහා පුද පූජා පවත්වලා තියෙනවා. දැන් රාමගාමී කියන ගමේ තැන්පත් වෙලා තිබිච්ච ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඒ ගම ගංවතුරේ යට වෙච්ච වෙලාවේ ධාතුන් වහන්සේලා තැන්පත් ඒ ද්‍රෝණය මහ මුහුදට ගහගෙන ගිහිල්ලා මහ මුහුදේ හිටපු නාගයෝ ඒ ධාතුන් වහන්සේලා නාගලෝකෙට වඩම්වාගෙන ගිහිල්ලා පිංගුතුනි වටින මණිකකින් චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කළා තිබුවා. සදාහන් කළොත් පින්වත්නි ඒ චෛත්‍යයේ සලපතල මළුවට දාලා තිබෙන චන්ද්‍රකාන්ති කියලා පාෂාණයක්. සලපතල මළුවේ චන්ද්‍රකාන්ති පාෂාණය කොච්චර වටින පාෂාණයක්ද කියලා කියනවා නම් පින්වත්නි ඒ සලපතල මළුවේ තැන්පත් වෙලා තිබිච්ච මණික මනුෂ්‍ය ලෝකයට මිලට ගන්න ගියොත් පින්වත්නි සඳහන් කරනවා දැනට මනුෂ්‍ය ලෝකේ හොයාගත්තු නැති සියලු මණික් ටික එකට එකතු කළත් නාගලෝකයට දීලා අර පාෂාණය අපට ගන්න බෑලු. එකට මිලක් දෙන්න බෑ. එතකොට හිතන්න ඒ මණික කොච්චර වටිනවද? මහ වටින මණික. පින්වත්නි ඒ නාගලෝකයේ තැන්පත් වෙලා තිබිච්ච ධාතුන් වහන්සේලා තමයි දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑය නිර්මාණය කරලා ඒ රුවන්වැලි මහා සෑය ධාතුන් වහන්සේලා තැන්පත් කරද්දී වැඩමෙව්වේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ ඉන්න එකම පුණ්‍ය භූමිය තමයි ඒ මහා චෛත්‍ය වෙච්ච ස්වර්ණමාලී මහා චෛත්‍යය. සඳහන් කළ තිබෙනවා මහා වංශී ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා චෛත්‍යයේ තැන්පත් වෙලා තියෙන හරියට ජීවමාන බුදුරුවක් නිර්මාණය වෙලා කියලා. බටහිර දිසාව බලාගෙන පරිනිර්වාණ මංචකේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන විදියට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශරීරය රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙලා ඒ චෛත්‍යයේ පුද පූජා ලබනවා. අදටත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් පවා මහ රහතන් වහන්සේලා වැඩම කරලා ওই ධාතු ගර්භයේ ඇතුලේ පුද පූජා පවත්වනවලු.
පැය 24ම පිරිස් සජ්ජායනා කරනවා. සුවඳ මල් වලින් සුවඳ දූපියන්ගෙන් ඇතුලින් භාග්‍යවතුන් වහන්සේට පුදු පූජා පවත්වනවා. ඇතුළ ධාතු ගර්භය ගත්තොත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් ගන්ධ කුටියක් හා සමානයි. පැය 24ෙම ඒ ධාතු ගර්භය ඇතුලේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙනම් හිතලා බලන්න මේ අපි ඉන්නේ සාමාන්‍ය සුළුපට රටක නෙවෙයි. අපි හිතන තරම් සුළු රටක නෙවෙයි අපි මේ ඉන්නේ. මෙවැනි මහ පුණ්‍යවන්ත රටක ඉපදෙන්න ලැබීමම ඔබම හිතන්න කොච්චර භාග්‍යයක්ද කියලා. මහ පින් ගොඩක් රැස් කරලායි පින්වතුනි අපි මේ මෙතනට ආවේ. බොහෝ දිනෙකට ඒ රුවන්වැලි මහා සෑයේ තියෙන වටිනකම වැටහෙන්නේ නැහැ. සසරේ දුක් විඳින ජීවිතවලදී තමයි තේරෙන්නේ අනේ මම මොනතරම් වටින නිදානයකටද මේ පයින් ගහලා තියෙන්නේ කියලා. ඒ තරම් මහා පුණ්‍යවන්ත රටකයි අපි මේ වැඩ ඉන්නේ. ඒතර මම සඳහන් කළේ ආයාග සෙට්ටේහි මහී අලංකතා. පිඟුතුනි බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අදටත් පුද පූජා පවත්වනවා. මුළු මිහිතලයම අලංකාර වෙනවා. ඒවං ඉමං චක්කුමතෝ ශරීරං මෙසේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට සුසක්කතං සක්කතේහි මනාකොට උසස් කොට දෙවිවරු රජවරු බඹුන් පවා නොඑක් සත්කාර සම්මාන කරනවා. දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ ඒ දෙවිවරු රජවරු මිනිස්යෝ අමාත්‍යවරු හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වනවා. මනුස්ස සෙට්ටේහි තතේව පූජිතෝ මනුස්ස ශ්‍රේෂ්ඨයන් වහන්සේලා පවා පුද පූජා පවත්වනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ බොහෝ රහතන් වහන්සේලා පුද පූජා පැවැත්තුවා. සමහර දිනක හිතනවනේ මේ පුද පූජා පවත්වනවා කියන එක ආමිස පූජාව කියන එකේ තරම් උසස් දෙයක් නෙවෙයි කියලා. නෑ පින්වත්නි. ආමිසයයි ප්‍රතිපත්තියයි දෙකම අත්‍යවශ්‍යයි නිවන් දකින්න. එහෙනම් රහතන් වහන්සේලා වන්දනා කරන්න ඕනේ නෑනේ. මේ අදටත් මේ මොහොතේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ඇතුලේ භාග්‍යවතුන් වහන්සේට සත්කාර සම්මාන කරන රහතන් වහන්සේලා. බුදුරජාන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ඉඳලම ඒ ධාතුන් වහන්සේලාට ඒ විදියටම වන්දනාමාන කරා. පුදු පූජා පැවැත්තුවා. ඒකේ මෙතන සඳහන් කරේ මනුස්ස සෙට්ටේහි තතේව පූජිතෝ ඒ රහතන් වහන්සේලා පවා පුදු පූජා පවත්වනවා. තං වන්දත පංජලිකා භවිත්වා අත් දෙක එකට එකතු කරගෙන ඒ සියලු ධාතුන් වහන්සේලා නමස්කාර කරන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ මොකක් නිසාද එහෙම වන්දනා කරන්න කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. කල්ප 100,000 ගණනකට පවා පහළ වෙන එක බුදු කෙනෙක් පමණයි. දැන් අපට ලැබිලා තියෙනවා ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනය. ඊළඟට ලැබෙනවා මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. තව කොච්චර කාලයක් ගියාමද? එක අන්තර්කල්පයක් ගියාම. අන්තර්කල්පයක් කියන්නේ 86,40,000 කියන ඉලක්කම වැඩි කළොත් 1.140 කියන ඉලක්කමයි. අංක 1 ලියලා 140ක් ලියනවා. අර 3ක් ලිව්වම 1000ක් වෙනවා වගේ 140ක් ලිව්වම ඒ ඉලක්කමට අපි කියනවා අසංඛ්‍ය කියලා. අන්න ඉලක්කමෙන් 86,40,000 කියන ඉලක්කම වැඩි කරනවා. ඒ ලැබෙන පිළිතුර තමයි පින්වතුනි මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන දවස. එච්චර වර්ෂ ගාණක් ඉන්න ඕන. පින්වතුනි මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අපට මගහැරුණොත් තව කොච්චර කල් බලන් ඉන්න වෙනවද?
එවැනි අන්තර් කල්ප 256කට කියනවා එක මහා කල්පයක් කියලා. එවැනි මහා කල්ප 1.140. මහා කල්ප අසංඛ්‍යයක් බලාගෙන ඉන්න වෙනවා තවත් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනකම්. ඒකයි කිව්වේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ සම්මා සම්බුදුරජාන් වහන්සේලා කල්ප 100,000 ගණනකටවත් පහළ වෙන්නේ ඒ තරම් දුර්ලභයි. චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ සම 40 දන්තියනු නොයෙක් කෙස් රොම් ආදී මේ ධාතුන් වහන්සේලා දේවා හරින්සු වේකේකං චක්කවාල පරම්පරා කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ දෙවුරු බ්‍රහ්මිය අරගෙන ගිහිල්ලා පුද පූජා පවත්වනවලු. මෙතන සඳහන් කරලා තියෙන පින්වතුනි ලෝකේ සමහර සක්වලවල් තියෙනවා මුළු සක්වලකටම වැඩ ඉන අබෑටි අතරන් ධාතුන් වහන්සේ නම. නමුත් අපට කොච්චර ධාතුන් වහන්සේලා ලැබිලා ඉන්නවද? අපි ඒ තරම්ම භාග්‍යවන්තයි මේ පුණ්‍යවන්ත භූමිය. එහෙමනම් එවැනි පුණ්‍යවන්ත භූමියක උපන් අප එක වන්දනාවකින් පිනක් කරගන්නව නෙමෙයි. අපට අපේ ඥානය වෙහෙසවලා අපේ ශක්තිය වෙහෙසවල පින්වතුනි බොහෝ කුසල් රැස් කරගන්නට පුළුවන්. මේ ගාථාවන් ටිකනොත් භාග්‍යතුන් වහන්සේ මේ රහතන් වහන්සේලා මේ ගාථා රත්නයන් මහා පරිනිබ්බාන සූත්‍රයට එකතු කරමින් සඳහන් කළේ එකමයි. සියලුම ධාතුන් වහන්සේලා ඒ විදිහට අපට වන්දනා කරන්නත් පුළුවන් නිසා. එහෙමනම් දේශනාවට තිබෙන කාල වේලාවත් නිමාවටපත් වෙලා තියෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස මේ මොහොතේදී හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මම කොහොම හරි වෙර වීරිය දරලා මේ ලැබූ දුර්ලභාත්ම භාවයේදී සසරට උපකාර වන මහ කුසල් නිරන්තරයෙන්ම ජීවිතයට රැස් කරගන්නවා කියන බලාපොරොත්තු අපේක්ෂාව හදවතේ නිරන්තරයෙන්ම තැම්පත් කරගන්න. එසේ බුදුන් සරණ යන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක පිරිසක් බවට පත්වන්නට ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විද්‍යට බෞද්ධ රූපවාහිනිය මගින් පටිගත කරලා මුළු මහත් ලෝකයාටම ප්‍රචාරය කරවන්නට ධර්ම දානමේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මීගමුව කිඹුලාපිටියේ පදිංචි එස්.එම්. විමලාවතී ජයසූරිය මහත්මිය සහ සඳමාලි ජයසූරිය, ශ්‍රීමාලි ජයසූරිය, ස්වර්ණමාලි ජයසූරිය, කසුන් සූරිය බණ්ඩාර ඇතුළු ඒ දූ දරුවන් සහ පවුලේ ඥාති මිත්‍රාදීන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ජේ.එම්. කරුණාතිලක ජයසූරිය ආදරණීය ස්වාමි පුතුරුවන්ට මීට වසර 5කට පෙර මිය පරලෝකීය එතුමාට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම එස්.එම්. රන්මැණිකා මෑණියන්ටත් එස්.එම්. ජිනදාස පියාණන්ටත් අජිත් කුමාර සහෝදරයාටත් චන්ද්‍රමාලි දියණියටත් සලමොන් අප්පුහාමි පියාණන්ටත් ග්‍රේස් සපරමාදු මෑණියන්ටත් සුරංග සිසිර කුමාර පුතුණුවන්ටත් වයි.ජී.ජී. බාලසූරිය මහත්මයා කියන මෙන්න මේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා එල්.එම්. බේබිනෝනා ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් අධ්‍යාපනයේ ලබන සියලු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ කලින් මිය පරලෝකීය නම් සදහන් කරපු සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආදරණීය මෑණියන් වන බේබිනෝනා මෑණියන් ප්‍රධාන පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු කරන සියලු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාගේම සියලු බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම
ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේදී සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වුණු හැම දිනාටම ආශිර්වාදේ කරන ගමන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු.